තුමා බෞද්ධයෙකු බවට පත් වේ. රජතුමා හා බෞද්ධ ජනතාව ප්‍රතිපත්තිකාමී භික්ෂූන්ට මැනවින් ප්‍රත්‍ය පහසුව සැලසූහ. මේ වන විට බුද්ධ වර්ෂ 220ක් ඉක්මව ගොසිනි. ජනතා ප්‍රසාදයට අවශ්‍ය ප්‍රතිපත්ති වලින් බොහෝ දුරට ඈත් වී සිටි බ්‍රාහ්මණ ආජීවක ආදී පිරිස් වලට ආහාර පාන ආදීන් දුෂ්කරතා ඇති විය. එයින් ප්‍රත්‍යලාභයේ සඳහා ඔවුහු බුදුසසුනට ඇතුල් වූහ. බුදුසසුනට ඇතුල් වූ ඔවුහු තම තමන්ගේ පරණ පුරුදු වලටම අනුව ගිනි පිදීම, හිරු පිදීම ආදී සිදු කළහ. තම තමන්ගේ ධර්මයේම දෙසූහ. එසේ කරමින් නියම බෞද්ධ භික්ෂූන්ගේ විනය කටයුතු වලට සහභාගී වීමට පටන් ගත්තාහ. ඔවුන්ගේ මේ කියා නිසා නිර්මල බුදු සසුන කිලිටි විය. ප්‍රතිපත්තිකාමී භික්ෂූහු පොහොය කිරීම ආදී විනය කටයුතු වලින් පිරිසුදු කළ නොහැකි හේයින් නවතා දැමූහ. මේ නිසා ශාසනය තුල බලවත් අර්බුදයක් ඇති විය. පුතේ මේ දේවල් කියවනකොට ඇත්තටම අපිට නොයෙකුත් දේවල් අද වර්තමානයේ අපේ ආගම තුළ අපේ ආගමික විකාශනය තුළ අද අපේ රටේ පවතින තේරවාදය පිළිබඳවත් අපිට පොඩි කුකුසක් එනවා. මොකද හේතුව මේ සම්බුද්ධ පරිනිර්වාණයේ 3 මාසයකට පස්සේ පැවැත්වුණු ප්‍රථම ධර්ම සංගායනාවත් ඊට අවුරුදු 100කට පස්සේ පැවැත්වුණු දෙවන ධර්ම සංගායනාවත් ඉන් අනතුරු අවුරුදු 236ක් ගිය තැනදී ඒක තමයි මෙතෙන්ද කියන්නේ අවුරුදු 220ක් තිබුණායි කියන එක අවුරුදු 236ක් ගිය තැනදී පවත්වන තුන්වන ධර්ම සංගායනාව වෙනකොට මේ ශාසනිකව සංගායනාවක අවශ්‍යතාවය වෙනත් වූ කරුණු කාරණා නිසා පුතේ ඇති වුණේ. ඒට හේතුව තමයි මේ ථේරවාදී බුද්ධ ශාසනය තුළ මේ අපේ හාමුදුරුවන්ට තිබෙන්නා වූ විවිධ වූ ප්‍රත්‍ය සැලකිලි නේද? මිනිසුන් ඉදිරිපිට විවිධ වරප්‍රසාද සැලකිලි මේ අපි ගෞරවනීය විදියට අපි ශ්‍රද්ධාව පෙරදරි කරගෙන අදහන අපේ ආගම මෙන්න මේ කරුණු නිසා විවිධ වූ ප්‍රත්‍යලාභයන් බලාපොරොත්තු වෙන අර අන්‍ය ආගමිකයන් අපේ ශාසනය තුළට එන්න පටන් ගත්තා. ඇත්තටම පුතේ සමහර අවස්ථාවලදී අපේ රූපවාහිනී නාලිකාවල නිවුස් බලනකොට අපිටත් පේනවනේ සමහර නේද? අපි එයාට කියනවා අපේ ශාසනය තුළ චීවරධාරීන් විදියට හඳුන්වනවා. භික්ෂුන් වහන්සේලා නෙමෙයි, අපේ හාමුදුරුවරු නෙමෙයි. ඇත්තටම චීවරය දරාගෙන වෙනත් අර ස්වාමින් වහන්සේකට සුදුසු නැති අනිත් සියලු දේවල් කරනවා. අපිට ඇත්තටම අපි ඇවිල්ලා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසිදරුවෝ අපි ඇවිල්ලා උපාසක උපාසිකා. එතකොට අපිට කොයි වෙලාවකවත් අපේ ආගම තුළ අපිට නිදහසක් දීලා නැහැ. අපේ ස්වාමින් වහන්සේලාට අවවාද අනුශාසනා කරන්න එහෙම නැත්නම් උන්වහන්සේලා පිළිබඳව අපිට විවේචනෙල කරන්න අපිට බෞද්ධ විදියට ඉඩක් තියලා නැහැ. ඒතර අපිට එහෙම කරන්නත් බෑ අපි බෞද්ධ විදියට. ඒ නිසා තමයි බුදුන් වහන්සේගේ දේශනාව තුළ සඳහන් වෙන්නේ කරන දේ අපි කරන දේ අපි ගෙනියයි. ඉතින් ඒ නිසා අපිට කාවත් නිවැරදි කරන්න අවශ්‍ය නැහැ නේද? ඔබට මතක ඇති 7 8 පන්තිවලදී අපි කතා කරා එතෙන්දී අපිට පැහැදිලිවම කිව්වා පුතේ හරිද? බුදුහාමුදුරුවන්ගේ බුදු දේශනාව තුළ කියනවා බුදුන් වහන්සේ ජීවමාන කාලයේදී පවා උන්වහන්සේගේ රූපය උන්වහන්සේව දකින්න උන්වහන්සේව රූපයෙන් දකින්න කැමැත්තෙන් ඇවිල්ලා මහාන වුණා නේද? ඒ වෙලාවේ බුදුන් වහන්සේ කිව්වා මාව දකින්න හැබැයි ඔබ ඔය ඇස් දෙකෙන් මේ මනසින් මගේ ධර්මය දකින්න මගේ ධර්මය දැකපු කෙනෙකුට මාව දකින්න පුළුවන් කියන එක බුදුන් වහන්සේගේ දේශනාව තුළ තිබුණා. එහෙනම් දරුවෝ මෙන්න මේ විදිහට තුන්වන ධර්ම සංගායනාවක ඇත්තටම අවශ්‍යතාවය තිබුණේ මේ අර වෙනත් බ්‍රාහ්මණ ජෛන නිකාන්ත මේ වගේ විවිධ ආගම්වල අය ඔවුන්ට අර මිනිසුන්ගේ සැලකිල්ල අඩු වෙනකොට බුද්ධ ආගමට සැලකිල්ල වැඩි වෙනකොට අපේ හාමුදුරුවන්ට සලකනකොට ඔවුන් මොකද්ද කරේ? ඇවිල්ලා සිවුර දරාගත්තා. සිවුර පෙරෝගෙන හැබැයි මේ මිනිස්සු කරේ මොකද්ද? අර ඔවුන් අර විවිධ ආගම්වල ඉන්නකොට කරපු දේවල් ටිකම පුතේ මෙතෙන්දිත් කරා. පැහැදිලිද? ඒ ටිකම කරා. ඒ විතරක් නෙමෙයි පුතේ මේගොල්ලෝ තව දේවල් ටිකක් කරා. අපේ නිවැරදි ධර්මයේ ඉගෙන ගන්න නැතුව අපේ ධර්මයේ දේශනා කරන්න නැතුව ඒගොල්ලන්ගේ මතයි ඒගොල්ලන්ගේ අදහස ක්‍රියාත්මක කරා. හරි. දැන් මම හොඳ උදාහරණයක් කියන්නම්කෝ. ඉංග්‍රීසි භෝගායට හැමෝම දැකලා තියෙන තැනන්නේ. හරිද? දැන් ඕගොල්ලෝ ඉරිදා උදේට දහම් පාසල් එනවා. ඉංග්‍රීසි භෝගායට ත්‍රිවිල් එකක් පෙරේලා ලොරියක් ගිහිල්ලා අර කඩයක් අස්සට හරිද ඇක්සිඩන්ට් එකක් වෙලා. දැන් ඔතෙන්දි පමුදි එනකොට ඕක දැක්කා. පමුදි ඇවිල්ලා කියනවා මාර ඇක්සිඩන්ට් එක බන් දෙන්නේ එතනමයි. හරිද? එහෙම වෙන්නේ නැති මේම ගිහිල්ලා කියලා ඔන්න පමුදි කියනවා. ඊට පස්සේ තව එනවා කවුරු හරි අපේ සංඝාර කවුරු හරි තව ළමයෙක් කියනවා. ඇවිල්ලා විරේලා අන්න ත්‍රිවිල් එක කඩාගෙන ගිහිල්ලා ත්‍රිවිල් එකේ ආපු අය එක්කම දෙන්නේ තොකොයිද මැරිලා 4 දෙනෙක් තුවාලයි මේක දැන් දැක්කා වගේ කියනවා. හරිද? තවත් කෙනෙක් ඇවිල්ලා කියනවා එයා ඇත්තට මේ කඩේ ගාව කඩේ ඒගොල්ලන්ගේ මාමයි කඩේ එතන තියෙන්නේ
මේ ඇක්සිඩන්ට් එක වුණාට කාටවත් ලොකු තුවාලයක් නැහැ හීරලා විතරයි. ඒ ඇවිල්ලා කියනවා ඇක්සිඩන්ට් එකක් වෙලා මේ තුවාලේ විතරයි පොඩ්ඩක් තුවාල වෙලා එච්චරයි කියලා. හරි. බලන්න මේ තුන් දෙනේ තමන්ගේ දැකපු ආකාරය ඒ තුන් දෙනාටම පෙවුනේ පුතේ එකම ස්ථානය මොකද්ද ලොරියක් කඩයක් ඇතුලට කඩාගෙන ගිහිල්ලා ට්‍රිවිල් එකක් පෙරරිලා. හැබැයි මේ තුන් දෙනා ඔවුන්ගේ අදහස දැරුවේ අදහස් තුනකින්. පැහැදිලිද කියන එක? මේ ලොරිය ඇක්සිඩන්ට් එක දැක්කේ අදහස් තුනකින්. එතකොට අර හරියට නිකන් අර අන්ධ මිනිස්සු අලියවත ගාලා කිව්වා වගේ වැඩක් මේ කරන්නේ. ඔන්න ඒ විදිහට අපේ ධර්මයේ තුලත් තමන්ට හිතෙන දේ කියන්න. තමන්ට හිතෙන දේ දේශනා කරන්න මිනිසුන්ට ප්‍රකාශ කරන්න පටන් ගත්තා මේ දුසිල් මහණුන් ටික. ඉතින් ඒ නිසා තුන්වන ධර්ම සංගායනාවක අවශ්‍යතාවය ආවේ මෙන්න මේ වගේ ශාසනය තුලට ඇවිල්ලා කරන්නා වූ විසමාචාර වැඩ ටික ප්‍රතික්ෂේප කළා මේ ඉන්න ඕන ආමතුරු ටික මේ සීලය රකින්න ස්වාමීන් වහන්සේලා රැකගෙන ධර්මය හා විනය ආරක්ෂා කරා. එතෙන්දී මේකේ ධර්මෝපභාවය කොච්චරද කියනවා නම් පුතේ සුවිශේෂීම සිද්ධිය තමයි අර නිර්මල තේරවාදී බුද්ධ ධර්මය විශ්වාස කරලා ඒ ආගම ඉගෙනගෙන ඒක උගන්වමින් හිටපු අපේ ස්වාමීන් වහන්සේලා විනය කර්ම එහෙම හරියට කරගන්න බැරුව අත්හැරලා දැම්මා. ඇයි? මේ විනය කර්ම කරන අතර පුතේ පිස්සු ආවා. හරි දාර කොහෙවත් යන්නේ උන් ඇවිල්ලා උන්ට ඕනේව ප්‍රකාශ කරන්න ගත්තා. ඉතින් අර කතාවක් තියෙනවානේ මම නම් ඕක හැමදාම කියනවා. පන්සලට පින් කරන්න ඇවිල්ලා පව් කරන්න බෑ කියලා ඉවර වෙලා නේද? ඉතින් පින් කරන්න කියලා පව් කර ගන්නවට වැඩිය හොඳයි ඒ පිනත් නොකර සද්ද නැතුව නිකන් ඉන්න එක. හරි? ඒ නිසා අන්නර වගේ දේවල් ටිකක් අන්නර වගේ අදහස් ටිකක් දරන්න මේ කියන විවිධ පාර්ශ්ව පටන් ගත්තා. ඒ නිසා අපේ හාමුදුරුවෝ විනය කර්ම කරන එක පවා අත්හැරියා. ඉතින් එතකොට හිටියේ මේ ධර්මාශෝක රජුරෝ නේද? අපි කියනවා අපේ ඇත්තටම ධර්මාශෝක රජුරෝ ගැන කිව්වොත් මගේ පුතේ මතක තියාගන්න තේරවාදයේ අපේ ශාසන ඉතිහාසයක් නෑ ධර්මාශෝක රජුරෝ නැත්තම්. ධර්මාශෝක රජුරෝ නොහිටින්න අපිට ශාසන ඉතිහාසය කියලා දෙයක් ඉගෙන ගන්න දෙයක්වත් නැති වෙනවා. ඒක හොඳම කාරණේ ඔබට ඊගාව අවුරුද්දේදී අවසාන ශ්‍රේණියේදී ආව වෙනවා ශාසන ඉතිහාසය කියලා වෙනම පොතක්. මේ ශාසන ඉතිහාසය කිව්වට විශ්වාස කරන්න මේ පොතේ 180ක් තියෙන්නේ අශෝක අධිරාජ්‍යයාගේ වැඩසටහන අශෝක අධිරාජ්‍යය ගැන තියෙන්නේ. හරි. ඒ නිසා ශාසන ඉතිහාසයක් නෑ අශෝක අධිරාජ්‍යයා මේ ලෝක පහළ නොවුණා නා බලන්න. අපිරිසිදු භික්ෂුව පිරිස ඉවත් කොට සසුන පිරිසිදු කිරීමට ධර්මාශෝක රජතුමා මැදිහත් විය. එවකට අවගංග පර්වතයේ මොග්ගලී පුතුතිස්ස මහරහතන් වහන්සේ වැඩ සිටිය. රජතුමා ශාසන ශුද්ධියක් කිරීමට වඩින ලෙස දන්නා උන්වහන්සේ වෙත භික්ෂුන් ආයමතිවරුන් යවීය. උන්වහන්සේගේ ආරාධනය පිළිගෙන පැලලොබ් නුවරට වැඩිය. රජතුමාට සතියක් පමණ උන්වහන්සේ බුද්ධ හැම ගැන්වූහ. ඉන්පසු රාජ්‍ය අනුග්‍රහය ඇතිව 60,000ක් පමණ දුසිල් මහණුන් සිවුරු හරවා ගිහියන් බවට පත් කෙරිනි. පිරිසිදු භික්ෂු පිරිස වසර ගණනාවක් නවත්තා තිබූ පොහොය ආදී විනය කටයුතු ආරම්භ වූහ. තේරවාදී නොවන අයගේ මාර්ගයෙන් බුදුසසුන රැකී තිබූ වැරදි අදහස් හෙවත් පරවාද බිඳ දැමීමට මොග්ගලී පුතුතිස්ස මහරහතන් වහන්සේ කතාවත් උපකරණය නම් ග්‍රන්ථය සම්පාදනය කළහ. අවසානයේදී ධර්මයේ විනය සංගායනාවට සුදුසු මහරහතන් වහන්සේලා දහසකගේ සහභාගීත්වයෙන් පැරළු නුවර අශෝකාරාමයේදී 9 මාසක් තිස්සේ දෙවන වරට ධර්ම විනය සංගායනා කිරීම සිදුවිය. මේ උතුම් ක්‍රියාව සිදුවිය බුද්ධ වර්ෂ 236 දී පමණය. සංගායනාව අවසානයේදී මොග්ගලී පුතුතිස්ස මහරහතන් වහන්සේ අනාගතයේ බුදුසසුන ආරක්ෂා කිරීම සඳහා විශේෂ පියවරක් කීපයක් ගත්හ. ඒ අනුව දඹදිව මධ්‍ය ප්‍රදේශයෙන් බැහැර රටවල් 9කට උපසම්පදා භික්ෂූන් 5 නම් වශයෙන් පිටත් කර යාමට සිදුවිය. එහෙනම් ලංකාවටත් බුද්ධ ආගම එන්නේ මෙන්න මේක ප්‍රතිඵලයක් විදියට. මිහිඳු මාහිමියන් ඇතුළු පිරිස ලක්දිවට වැඩම කළේය. ඒ අනුව දඹදිව මධ්‍ය ප්‍රදේශයේ පසු කාලයේ බුදුසසුන නැති වී යද්දී බුදුසසුන රැකුණේ එම රටවලය. මේ අනුව තෙවන වරට ශාසන ඉතිහාසයේ පිණිස අනුගමනය කරන ක්‍රියාමාර්ග කිහිපයක් වෙන් කර දැක්විය හැකිය. හරිද? දඹදිව පැවති තෙවන සංගායනයෙන් පසු නවරට සසුන් පිහිටුවීම යටතේ ලක්දිවට මිහිඳු මාහිමියන් ඇතුළු පිරිස වැඩම කළහ. උන්වහන්සේලා මේ බුදුසසුන පිහිටුව රාජ්‍ය අනුග්‍රහය ලැබීම ලක් බුදුසසුන ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන්නට විය. ලක්දිව තේරවාදී බුදුසසුනට වරින් වර විපත් පැමිණිය. කාලානුරූපව ඒවා විසඳීමෙන් බුදුසසුන ආරක්ෂා විය. මෙතෙන් සිට ලෝහින් දක්වා ඇත්තේ ලක්දිව තේරවාදී බුදුසසුනේ චිරස්ථිතිය පිණිස ගන්නා ලද ක්‍රියාමාර්ග කිහිපයකි. එහෙනම් පුතේ ඔන්න ඔය විදිහට හරිද මෙන්න මේ ආකාරයෙන් තුන ධර්ම සංගායනා පැවැත්වෙනවා. ඒ කාගේද? ධර්මාශෝක අධිරාජ්‍යයාගේ රාජ්‍ය අනුග්‍රහයෙන් මොග්ගලී පුතුතිස්ස මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් හරිද දහසක් රහතන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 236කට පසු කොයිද
පැලලුප් නුවර මේ අශෝකාරාමේදී මාස 9ක් තිස්සේ මේ ධර්ම සංගායනාව පවත්වනවා. 9 මාසක් තිස්සේ මේ ධර්ම සංගායනාව ධර්මයේ විනය සාකච්ඡා කරනවා. හරි. එහෙනම් ඔන්න ඔහොමයි තුන්වන ධර්ම සංගායනාව ඇති වෙන්නේ. ලියන්නේ එහෙනම් සටහන් පොත ගන්න මෙන්න මෙහෙම. කැමරා ඔන් කරගන්න හැම දරුවම. සටහන් පොත අරගෙන ලියන්න අනුමාතෘකාව තුන්වෙනි ධර්ම සංගායනාව. ලියන ඡේදයක් විදියට සම්බුද්ධ පරිනිර්වාණයෙන් ලෝචන කසුන් නේතාංජලි දිනේෂා මේ අය කැමරා ඔන් කරගන්න. පමුදි විනිදි මොනාලි සහන් නිද්මි කෞශල්‍යා සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 236කට පසු මම කැමරාව විතරයි ඔන් කරගන්න කිව්වේ මයික් ඔන් කරගන්න කිව්වේ නෑ. ඈ සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 236කට පසු ධර්මාශෝක රජතුමාගේ රාජ්‍ය අනුග්‍රහයෙන් ධර්මාශෝක රජතුමාගේ රාජ්‍ය අනුග්‍රහයෙන් ධර්මාශෝක රජතුමාගේ රාජ්‍ය අනුග්‍රහයෙන් මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් රහතන් වහන්සේලා දහසකගේ සහභාගීත්වයෙන් පැලලුප් නුවර අශෝකාරාමේදී තුන්වන ධර්ම සංගායනාව පවත්වන ලදී. අලුත් ඡේදකින් ලියන්න.
තුන්වන ධර්ම සංගායනාවෙන් පසු තුන්වන ධර්ම සංගායනාවෙන් පසු ශාසනයේ චිරස්ථිතිය පිණිස ශාසනයේ චිරස්ථිතිය පිණිස ශාසනයේ චිරස්ථිතිය පිණිස පහත සඳහන් කරුණු පහත සඳහන් පියවරයන් පහත සඳහන් පියවරයන් අනුගමනය කරන ලදී එනම් තරු ලකුණු දාලා ලියන්න පල්ලෙහාට තරු හරි බස් හරි කෝච්චි හරි කමන්නේ නැහැ නේද? සමහරු ගේ ඇතුළේ ඉන්නවා තරු නෑ කියයිනේ. ලියන්න පළවෙනි එක දුසිල් මහණුන් 60000ක් දුසිල් මහණුන් 60000ක් දුසිල් මහණුන් 60000ක් ගිහියන් බවට පත් කිරීම ගිහියන් බවට පත් කිරීම හේෂානි පුන්සනා ලියන්නේ නැද්ද? ගිහියන් බවට පත් කිරීම ඊගාව එක සුසිල් මහණුන්ට සොයිසා ලියන්නේ නැද්ද? සොයිසා සුසිල් මහණුන්ට බුදුසසුනේ ආවිෂය වන විනය ආරක්ෂා කරමින් විනය ආරක්ෂා කරමින් පොහොය ආදී විනය කර්ම සිදු කිරීමට අවස්ථාව සැලසීම ඊගාව කරුණ මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේ විසින්
මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ විසින් පරවාද බිඳීමට කතාවත්ථූපකරණය සම්පාදනය කිරීම මල්ලි දනුස්කද මං ඔන්ලයින් ක්ලාස් එකේ ඉන්නේ පැය භාගයකින් ගන්නවා. ඔව් මං ඉංග්‍රීසි පන්සලේ ඉන්නේ දැන් දෙන්නේ පැය භාගයකින්. ඔව් පැය භාගයකින් කතාවත්ථූපකරණය සම්පාදනය කිරීම. ඊගාව එක ධර්මයේ විනය සංගායනා කිරීම. ඊගාව එක නවරට සසුන් පිහිටුවීම. හරි දරුවෝ එහෙනම් මෙන්න මේ විදිහට සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 236කට පැවතිච්ච සංගායනාවෙන් අනතුරුව මේ දඹදිව තිබුණේ තමයි මේ විදිහට ඉන්දියාවේ කරපු සංගායනාවලදී ධර්මය රැකිලා කරගෙන ආවා. හැබැයි ඒ වගේම තමයි මේ සුවිශේෂී කාරණයක් එක්ක නවරට සසුන් පිහිටවීමත් එක්ක මධ්‍යකාලීන ಭಾರತයේ ධර්මය නැසිලා ගියත් හරිද පසු කාලීනව පුතේ මේ අනිත් රටවල් වල ධර්මයේ ඉතුරු වුණා. ඒදි විශේෂයෙන්ම ඇත්තරම අපේ රටේ ධර්මයේ ඉතුරු වෙන්න හේතු වුණේ බුදුන් වහන්සේ ජීවමානව සිටින කාලයේදී පවා නේද? ලංකාවේ ලක්දිව ශාසනය රැකෙනවා. එහෙම ශාසනය රකින්න කියලා වෙලා ලක්දිව රකින්න කියලා වෙලා සතරවරන් දෙවියන්ට පවා පැවරුවා කියලා ශාසන ඉතිහාසයේ කියනවා. හරි. ඒතර ඒ තරම්ම සුවිශේෂී වූ දේවල් ටිකක් මේ ශාසනික ක්‍රියාවලිය තුළ සිද්ධ වෙනවා. ඉතින් දරුවෝ මෙන්න මේ විදිහට පළවෙනි දෙවෙනි තුන්වෙනි ධර්ම සංගායනාව පවත්වගෙන ඇවිල්ලා මේ විදිහට කටයුතු කරලා මේ විදිහට ක්‍රියාත්මක වෙලා මේ සම්බුද්ධ ශාසනය මේ තාක්කල් රැකිලා තියෙනවා. හැබැයි සම්බුද්ධ වර්ෂ 5 වන සියවසේ විතර ලංකාවේදී සිද්ධ වුණු ශාසනික මේවරේ සිද්ධ වුණා වූ මෙන්න මේ සුවිශේෂී අඩුපාඩුකම් නිසා එහෙම නැත්නම් ලංකාව තුළ සිද්ධ වුණා වූ ශාසනික අවශ්‍යතාවය නිසා. ඇයි මේ ශාසනික අවශ්‍යතාවය ඇති වුනේ? අපි අහලා තියෙනවා වලගම්බා රජු සමයේදී ලංකාවේ දුර්භීක්ෂයක් නේද? ඒ වගේම විවිධ වූ දෙමළ පාණ්ඩයන්ගේ ආක්‍රමණයන්ට ලක් වුණා කියලා ඉවර වෙලා. එන්නේම ආක්‍රමණික බලපෑම් ඇවිල්ලා ලංකාව තුලත් බුදු සාසනය විනාශ වෙගෙන ගියා. ඒ විනාශ වෙගෙන යනකොට නැවත වරක් බලයටපත් වෙන මේ දුර්භීක්ෂ කාලෙන් පස්සේ නැවත වරක් බලයටපත් වෙන වලගම්බා රජුරෝ පුතේ මොකද වෙන්නේ? වලගම්බා රජ සමයේදී මාතලේ අලු විහාරයේදී නැවතත් සංගායනාවක් කළ ධර්මය හා විනය ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරනවා. මේ කුසියම් වූ කාලයකදී මේ වගේ දෙයක් ආවොත් එහෙම නොවෙන්න නිර්මල බුදු ධර්මය ග්‍රන්ථාරූඪ කරනවා. එහෙනම් එන්නේයින් පස්සේ ලංකාවේ ශාසනය අද දක්වාම නොනැසී පැවතුණා කියලා ඉවරලා අපේ ලංකා ශාසන ඉතිහාසය පරීක්ෂීමේදී අපිට සනාථ වෙනවා. එහෙමනම් අපි මේ තේරවාදී ශාසනයේ අභිවෘද්ධිය වෙනුවෙන් කියා කෙරුණු ක්‍රියාමාර්ග පිළිබඳවයි කතා කරේ. එහිදී ප්‍රථම ධර්ම සංගායනාව, දෙවන ධර්ම සංගායනාව, තුන්වන ධර්ම සංගායනාව පිළිබඳ හා ලංකාවේ මාතලේ අලු විහාරයේ පැවතුණු සංගායනාවේ ප්‍රතිඵලය පිළිබඳවත් අපි මෙතෙන්දී සාකච්ඡාවට බඳුන් කරා. එහෙනම් මතක තියාගන්න වැඩිම අපේ ළමයිට දහම් පාසල් 10 වසර පේපර් එකේ කෙටි සටහන් ලියන්න තමයි මේ පාඩමෙන් එන්නේ බොහෝ අවස්ථාවල. 95ක් කෙටි සටහන් ලියන්න මේ පාඩමේ මේ සංගායනා තුනෙන් එකක් එනවාමයි. ඒ නිසා තමයි මම ඔයගොල්ලන්ට සටහන ලියුවේ.
එහෙනම් පාඩමේ වැල්වට ආරම නැතුව සටහන තියෙනවා. හරි. ඒ නිසා සටහන මම කියනවා මේ සටහන් තුනම සම්පූර්ණ කෙනෙක් ඉන්නවා නම් පාඩමේ සටහන සම්පූර්ණ සටහන ගෲප් එකට ෆොටෝ එකක් ගහලා දාන්න. මම හිතන්නේ පාමුදී හරි කවුරු හරි මේක ෂෙයා කරගෙන නේද? දැන් තව කවුරු හරි ඉන්නවා මෙයා. නෙත්මිනි බබසරා පුතේ ඔයා දවස් තුනම හිටියා නේද නෙත්මිනි? නෙත්මිනි හිටියද දවස් තුනම? ඔව් සර්. ඔයාගේ නෝට් එක තියෙනව නේද පුතේ ඔව් සම්පූර්ණ සර්. තුන්වන තුනම? ඔව් සර්. ඒක පොඩ්ඩක් ෆොටෝ එකක් ගහලා අපේ WhatsApp group එකට ඔයා දාන්න හොඳේ. ඒතර සටහන් ලියා ගන්න කෙනෙක් ඉන්නවා නම් ලියා ගන්න පුළුවන් එයාට. හරිද? හරි සර්. හරි. මම එහෙනම් ගාථා ටිකක් පාඩම් කරන්න දුන්නා. එහෙනම් ඔන්ලයින් ධම්මපදයේ පාඩම් ගැනීම දැන් තියෙන්නේ. සොයිසා සිග්නල් තියනවද? කතා කරන්න. ඔව් සර්. එහෙනම් කියන්න බලන්න හයියෙන් කතා කරන්න ඕනේ. මොකෝ මෙහෙදි තියෙන සද්දේ ගෙදෙද්දි එන අඩුවේ සද්දේ. කෝ කියන්න බලන්න. කෝ කැමරාව ඔන් කරගෙන ඕනේ කියන්න. කොහොද මේ කොල්ලා නෑනේ. නෙත්මිනි පපසරා පාඩම් කරාද? ඔව් සර්. කියන්න බලන්න එන. සුකරාණි අසාදූනි අත්තනෝ හිතානිච තෙසාරං අධිගච්ඡanti මිච්ඡා සංකප්ප ගෝචරා. අම්මෝ කවලම් කළානේ කිව්වේ. දෙවෙනි එකෙන් උඩ දෙක අරන් ආයි තුන්වෙනි එකෙන් යට දෙක මොකක්ද ඒ කරේ? පළවෙනි එක කියන්නේ අසාරේ සාරමතිනෝ. අසාරේ සාරමතිනෝ සාරේ චාසාර දස්සිනෝ තෙසාරං නාදි ගච්ඡanti මිච්ඡා සංකප්ප ගෝචරා. තේරුම? නිසරුදේ සරුදේ ලෙසත් සරුදේ නිසරුදේ ලෙසත් දකින වැරදි කල්පනාවල යෙදුන අය සරුදයක් නොලබති. ඊගාව එක සාරංච සාරතෝ චත්වා සාරන්ත සාරතෝ චත්වා අසාරංච අසාරතෝ තෙසාරං අධි ගච්ඡanti සම්මා සංකප්ප ගෝචරා. සරුදේ සරුදේ ලෙසත් නිසරුදේ ලෙසත් දකින නිවැරදි කල්පනාවල යෙදුණු අය සරුදයක්ම ලබති. හරි. ඊගාව කවුද? නේත්‍රාංජලි. පාඩම් කරේ නැද්ද? නෑ. කවුද ඉන්නේ? අම්මද ළඟ ඉන්නේ? දැන් අම්මලා බලන්න ඕනේ මම දැන් ඔය කවි ටික දීලා දවස් දෙකක් වෙනවා. ගෙවල් වලට වෙලා ඒවා පාඩම් කරන්න ඕනේ. හරි? ඕ දෙන්න ඕනේ දෙකක්. මම හිටියා නම් එක කවියකට 4 ගානේ ගහනවා. පේලි 4යිනේ. එතකොට තමයි ඔය කවි පද මේ ගාථා පද වීසි වෙන්නේ එළියට. පාඩම් දෙට කියන්නේ මම පාඩම් තීති කියන්නේ නේද? ඒකාව කවුද? හිරුනි හංසමාලි. හිරුනි අසාරේ සාරමතිනෝ විනාඩි කීයක් තියෙනවද? ඉසුරි චමෝද්‍යා ඉසුරි කියන්න පුතේ. අසාරේ සාරමතිනෝ පොත පෙරලාගෙනද කියන්නේ නෑනේ? නෑ. අසාරේ සාරමතිනෝ සාරේ වාසාර දස්සිනෝ තේ සාරන්නදි ගච්ඡanti මිච්ඡා සංකප්ප ගෝචර. නිසරුදේ සරුලෙස සරුදේ නිසරුලෙස
වැරදි ආකල්පනාවල යෙදුණු අයට සරුදේ නොලබයි. ඊගාව සාරාංච සාරතෝ චත්වා සාරංච සාරතෝ නිත්තා සාරංච අසාරතෝ තේසාරං අධිගච්ඡanti සම්මා සංකප්ප ගෝචර. තේරුම සරුදේ සරු හැටියටත් සරුදේ නිසරු හැටියටත් නිවැරදි ආකල්පනවල යෙදුණු අයට සරුදේ ලබයි. ඊගාව කවුද? සුබරාණියා නෑ දෙකයි පුතේ මම පාඩම් ගන්නෙ. ඊගාව කවුද? හිරුණි හංසමාලි. හිරුණි හංසමාලි සර් මම මේ සතිය පන්තියට ඇඩ් උනේ. ගිහාන් අනුරාධ ගිහාන් අනුරාධ ඉන්නස ගාතරික පාඩම් කරේ නෑ. අසාරේ සාරමතිනෝ සාරේ පච්චාසාර දස්සිනෝ තේසා මම ඕගොල්ලන්ට අවුරුදු 15කට 20කට උරුදින්ද ඔය පන්ති ඉඳලා ආවේ. කෙලින් මගේ දිහා බලාගෙන කියන්න ඕනේ. කියන්න බලන්න. සාරේ අසාරේ සාරමතිනෝ සාරේ චාසාර අසාරේ සාරමතිනෝ සාරේ චාසාර දස්සිනෝ තේසාරං නාදි ගච්ඡanti මිච්ඡා සංකප්ප ගෝචරා. සරුදේ නිසරුදේ සරු ලෙසත් දකින වැරදි කල්පනාවල යෙදුණු අය සරුදයක් නොලබත්. සාරංච සාරතෝ චත්වා සාරංච සාරතෝ ඤත්වා අසාරංච අසාරතෝ තේසාරං අධිගච්ඡanti මිච්ඡා සම්මා සංකප්ප ගෝචරා. හරි එහෙනම් අනිත් මම ලබන සතියේ පාඩම් ගන්නවා. හරිද? යන්න තව පාඩම් කරලා තියා ගන්න ඕනේ. හරි? අදට එහෙනම් ඔයගොල්ලන්ගේ විනාඩි 35 පීරියඩ් එකේ කාලය ඉවරයි. අපි පාඩම ලබන සතියේ ඊටු ටික කරනවා. හරි? ලබන සතියේ උදේ 7:00 තමයි පටන් ගන්නවා. ඒ නිසා ගැටලුවක් නැහැ. අද ඇත්තටම මගේ පුද්ගලික අවශ්‍යතාවයක් නිසා තමයි කාලසටහන වෙනස් වුනේ. හරි. එහෙමනම් හැමෝටම බුදු සරණයි. ලබන සතියේ පාඩමට සූදානම් වෙන්න. ඊතුරු ධම්මපදයේ 3-4 කියන ගාථා දෙක පාඩම් ගන්නවා. 3-4 කියන ගාථා දෙක පාඩම් කරලා තියාගන්න. අනිත් අයගෙන් 1-2 ගන්නවා. හරි. බුදු සරණයි හැමෝටම.